හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය හැමෝටම හිත මිත්‍ර අදින් සියල්ලටම. ඉතින් අපි අද කතා කරන්නේ 18 වෙනි පිටුව ශ්‍රී කාලරිෂිගේ නිදන් මදුල ජනසතු කිරීම 18 වෙනි කොටස. ඉතින් 18 වෙනි කොටස කතා කරන්න කලින් කියන්න ඕනේ මීට කලින් එපිසෝඩ් බැලුවේ නැත්නම් ඒව බලන්න. නැත්නම් සමහර කියන දේවල් තේරෙන එකක් නැහැ. ඒ වගේම ඉදිරියේදී ඔයාලට ලකුණු සම්බන්ධ වීඩියෝස් ටිකක් ගෙන බලාපොරොත්තු වෙනවා මේක ඉවරුනහම. මොකද තව කොටස් 10ක් වගේ තමයි තියෙන්නේ මේකට අදාළව. මේ ඊට පස්සේ තවත් වදුලකට එන්න කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා. උරුමය කියලා කියන්නේ වදුල් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මතක ඇතුව subscribe කරන්න කියන වචනෙත් කියන්න ඕනේ. මොකද ඔයාලා එකතු වෙලා හිටියොත් තමයි අපිට මේකට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් සහ මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ. හරි. ඒ වගේම පුරුදු විදිහට වර්නින් එක මා කිසිවෙකුට ඉඳන් හාරන්න අනුමැතියක්වත් නැත්තම් බල කිරීමක්වත් නැත්තම් ඒ කට්ටිය මොටිවේට් කරන්නවත් එහෙම කරන දෙයක් නෙවෙයි. සාමාන්‍ය දැනීමක් නැත්තම් අපේ ඉතිහාසය ගැන දැනුමක් විහිදුවලා හරිනවා පමණයි. ඒ කියන්නේ අපේ ඉතිහාසය ඔබටත් මටත් අයිති. මොකද ලංකාවේ ඉතිහාසය ලාංකිකයන්ට නැතුව පිටරටවල මිනිස්සුන්ට නෙවෙයිනේ අයිති. ඉතින් ඒක නිසා අපේ ඉතිහාසය අපි හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන යන්න නම් අපිට ඉතිහාසය පිළිබඳ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ දේවල් නිකන් හිතුමනාපෙටවත් අපි හිතලවත් අපි ඉමේජිනේෂන් කරලවත් ඒ කියන්නේ මෙහෙම තියෙන්න ඇති කියලා මවාගෙනවත් නෙවෙයි අපි ඒකට යන්න ඕනේ. අපි ඒකට යනකොට පොත්පත් තියෙනවා, ලිපි ලේඛන තියෙනවා, අටුවා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරලා තමයි අපි ඒ ඉතිහාසය නියම ආකාරයෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂව අපි අදහසක් කරගන්න ඕනේ. අපේ ඉතිහාසයේ මේ වගේ දේවල් තිබුණා, මේ වගේ දේවල් වුණා කියලා අදහස ගන්න ඕනේ. ලිඛිතව තියෙන ලේඛන වලට අනුකූලව. සහ මේ කියන දේවල් එක්ක ඔයාලා මුලින් ඉඳලා පළවෙනි කොටසේ ඉඳලා මේ වෙනකම් බැලුවා නම් ඇති, දකින්න ඇති. අපි මෙච්චර කතා කරා උගුල් ගල් ගැන, ගල පිට ගල් ගැන, ඊට පස්සේ කතා කරා මොනවාද? බැලුම් ගලවල් ගැන, ලංකාව පුරා තියෙන ආරක්ෂාව ගැන මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් මම හිතන්නේ මේක වදුලක් කියවනවට වැඩිය නිදන් පස්සේ දුවන කෙනෙක්ටත් වැඩිය ඔයාලට ඉතිහාසාත්මක දේවල් ගොඩක් මේක ඇතුලෙන් ඔයාලට ගන්න පුළුවන් කියලා. ඉතින් එච්චරයි. ඒ වෙනුවෙන්ම පමණයි. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කාට හරි මොනම හරි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා අහන්න පුළුවන්. පහුගිය ටිකේ කමෙන්ට්ස් වලට උත්තර මම මේ වීඩියෝ එක අන්තිමට වගේ දෙන්නම්. right. දදිගම දකුණෙහි ඇතුළු පෑදුමෙහි මහා අතලාගල කෙටු මුගටියාට උතුරේ 12 පියවරක් වටරේඛාවක් ගලකොටා ඇත. එහි යටයි දදිගම පෑදුම්සානේ ඇල්ල නම් ගල උතුරු නදුවේ ලෙනෙහි දොරෙහි අත ළඟ උපුටා ගන්නේය. මං හිතන්නේ මේක පැහැදිලි ඇති. දදිගම පෑදුම්සානේ ඇල්ල නම් ගල ඒ ගලේ උතුරු නදුවේහි කියන්නේ උතුරු පැත්තේ ලෙනෙහි දොරෙහි අත ළඟ ලෙනක් තියනවලු ඒ ලෙනේ දොරෙහි අත ළඟ කියලා කියන්නේ අත ළඟයි කියලා කියන්නේ ළඟයි කියන එක. ඒ කියන්නේ ආසන්නව තියනවා කියන එක ගොඩාක් යට ගැනීමක් නෙවෙයි කියන එක. කැලණියට පෑදුම් අග්නි දෙසට මක්ෂ අරටි ගල වතු දිග ගල පාන උතුරු නතු අරහි පියුම් පානසේ ඇති. එතකොට දැන් මේ ඔයාලට තේරෙනවා මෙච්චර කල් මේ වදුර කියවගෙන ආපු භාෂාවට අමතරව වෙනත් භාෂාවක් මෙතනදී ඇතුළත් වෙලා තියෙනවා කියලා. වෙනත් භාෂාවක් නෙවෙයි. ඇත්තටම අපි කිව්වොත් එහෙම අර දකුණු පළාතේ ව්‍යවහාරය සහ උතුරු පළාතේ ව්‍යවහාරය. ඒ කියන්නේ දකුණු පළාත සහ ගම්පහ පැත්ත ගත්තාම දැන් උනත් සිංහල භාෂාව කතා කරලා යම් යම් වෙනස්කම් තියෙනවා නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මේක ශ්‍රී කාලරිෂි විසින් නිර්මාණය කරපු වදුලක් වුණාට යම් යම් තැන්වල
සමහර තැන්වල තියෙනවා මේ පළාත් වල තිබ්බ යම්කිසි වෙනස්කම් උච්චාරණ ස්වරූප මේ වදුරට ඇවිල්ලා තියෙනවා. කැලණියට පෑදුම් අග්නි දෙසට මක්ෂ අරටි ගල වතු දිග ගලපාන උතුර නතු අරහි පියුම් පානසේ ඇති. එහි දෙරියනක තඹසැලයි රාමස් පුදා ගනු කියලා තියෙනවා. ඊගාට අත්තනගලු නම් ගමක් ඇත. ඒ ගම දකුණු දිග වලිය පාන නම් දාගවක් ඇත. උදෑසන ඒ දාගොබේ සෙවණැල්ල වැටෙන තැන උස් ටැඹක් ඇති. ඒ යට තඹසැලයි. එම අත්තනගල්ලේ නිරිත දිග බාලේන නම් ගමක් ඇත. ඒ පිළිම ඇති ලෙන මැද පිළිමයට ඉදිරියේ ගල යට මසුරන් සැලක් ඇත. ඒක නම් හරිය ලීස් වැඩක් තියෙන්නේ නිකන් කියන්නේ කිසි දෙයක් දෙන්න කරන්න ඕත් ඕනේ නැති වැඩක්. ඒකේ පොඩි දෙයක් තියෙනවා කරන්න පන්සල ආශ්‍රිතව කරන්න දෙන දෙයක්. ඒ කරා නම් ඇති. මසුරන් සැලක් ගැන මේ කතා කරන්නේ. ඒක මම ආයෙ කියන්න රිපීට් කරන්න. එම අත්තනගල්ලේ නිරිත දිග බාලේන නම් ගමක් ඇත. ඒ පිළිම ඇතිලෙන මැද පිළිමයට ඉදිරියේ ගලයට මසුරන් සැලක් ඇත. සොරබොර වැවටත් උඩත්තාවටත් අතර දියසුන් ටැඹක් ඇත. එහි කිඳුරු රුවෙක් කොටා ඇත. ඒ ටඹයට සැලයි. වැවට අග්නි කොණේ ගිනිගොන දිශාවේ කසී සරනම් විහාරයකි. ඊට නැගෙන තැන ගොනෙකු සා අකුසා දනයි. ගොනෙකු සා අකුසා දනයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොනෙක් පමණ ධනය ලකුණක් සම්බන්ධ නැහැ මෙතනට. ලකුණක් ගැන කියලා නැහැ. බොහෝ වෙලාවට මං හිතන්නේ ගොනා වෙන්න ඕනේ ලකුණ. සුරිඳුගම නම් ගමේ මහා උග්ගල ඇතුළෙහි ඇති ගලේ කතානුගයක් ඇත. ඒ ගස මධ්‍යහන ඡායාවේ හරියනක් උඩට ටැඹක් සිටුවා ඇත. ඒ යට ලක්ෂයකි. බගන් කොට්ටේ කියා ගමක් ඇත. ඒ ගම ඒ නම ඇති ගලක් ඇත. ඒ කියන්නේ බගන් කොට්ටේ කියන ගමේ බගන් කොට්ටේ කියලා ගලක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බගන් කොට්ටේ කියන ගම දන්නේ නැහැ. බගන් කොට්ටේ කියන ගල දන්නෙත් නැහැ. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අදහසක් ඇති කෙනෙක්ට මේකද කියලා. ඉතින් ඒක මගෙන් අහන්න එපා. පන්සලේ හාමුදුරුවෝ ගාවට යන්න. හාමුදුරුවෝ ගාවට කියලා තමන්ගේ ගම ගැන මුලින් දැනගන්න. දැන් ඉතිහාසයේ ඔයාලා මහා ලොකු දේවල් හොයනවනේ. මං අහන්නේ ඔයාලගෙන්. පොදුවේ ඔයාලගෙන් අහන්නේ. ඒ කියන්නේ බලන හැමෝගෙම අහන්නේ. ඔයාලා ඉතිහාසය ගැන මහා ලොකුට හොයනවනේ. මහා රාවණා ගැන හොයනවා. ඊට පස්සේ මහා බලී ගැන හොයනවා. ඔයාලට කොහොමද තැනක් මිස් වුණා වගේ තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපේ ඉතිහාසය ගැන හොයන්න ඕනේ. හැබැයි එච්චර දුරට ගිහිල්ලා හොයන්න කලින් අපි ළඟ හොයාගෙන ඉන්න ඕනේ. එහෙමනේ. අත්ත කතාව එහෙමනේ. ඉතින් මම කරුණාවෙන් ඉල්ලලා මුලින් තමන්ගේ ගම ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ තමන්ගේ පවුල ඉතිහාසය ගැන හොයන්න. ඊට පස්සේ එතනින් එහාට යන්න. ගොඩක් දේවල් අපි හොයන්න ඕනේ. මහා පරාක්‍රම බාහුල ගැන, ඊට පස්සේ රාවණලා ගැන, බලීලා ගැන. මේ ඔක්කොම ගැන හොයන්න ඕනේ. මං ඉපා කියන්නේ ඒක හොඳයි. ඉතිහාසය ගැන හොයන එක හොඳයි. නමුත් තමන්ගේ ගමේ තියෙන ගලේ නමවත් දන්නේ නැතුව අපි අච්චර දුරට හිතෙන්න කලින් මං හිතන්නේ ගමේ තියෙන ගලක නම, තමන්ගේ ගමේ ඉතිහාස නම, ඊට පස්සේ තමන්ගේ පරම්පරාවේ නම්. දැන් මට පරම්පරා මගේ පවුලේ අපේ තාත්තලවත් නොදන්න පරම්පරාවල නම් මං හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසෙට ගිහිල්ලා අපේ සීයාගේ සහ ඒ සීයාගේ නම හොයාගන්න පුළුවන්කම ලැබුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අහලා බලන්න. ඔයාගේ සීයාගේ නමවත් දන්නවද කියලා? එහෙම දන්නේ නැහැ. අඩුමතර ඔයා ඉන්න ගමේ ඉතිහාස කතාවක් දන්නවද කියලා අහලා බලන්න. දන්න තරමක් ඉතිහාසයවත් ඔබ දන්නේ මේ ගමට කලින් කියපු නම් ටිකවත් දන්නවද කියලා හොයලා බලන්න. දන්නේ මේ ගමේ තියෙන ගල්, විල්, ඊට පස්සේ කුඹුරු, මේ සම්බන්ධව ඉතිහාස නම් ටික දන්නවද කියලා ඔයා හොයලා බලන්න. නෑ ඔයා දන්නේ. අන්නේ දන්නේ නැති උන්ට
දෙන උල්පන්දමත් වන්නේ. දන්නේ නැත්නම් හොයලා බලන්න. සමහර වෙලාවට මේ කියන ගම් මේ අද ඊයේ පුවදුලක් නෙවෙයි මිත්‍රයා. මේ ගොඩාක් ඉතිහාසෙ ලියපු එකක්. එතකොට ඔයාට අද තියෙන ගම් එක්ක මේකත් අරගෙන පොර බදන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ගමේ ඉතිහාසය හොයන්න. මගේ වීඩියෝ එකක් සාමාන්‍යයෙන් 1000කට ආසන්න පිරිසක් හෝ 1000කට පැනලා පිරිසක් හොයනවා. ඉතින් මේ 1000ක් දෙනා ඉතිහාසය හෙව්වොත් තමන්ගේ ගමේ ඉතිහාසය තමන් හෙව්වොත් අපි ඉතිහාසය ගැන දන්න 1000ක් දෙනා හොයාගෙන හදලා ඉවරයි. ඉතින් අන්න ඒකයි උරුමය හොයාගෙන යනවා කියලා කියන්නේ. හරි. අපි යනවා බගන් කොට්ටේ කියන ගල සහ බගන් කොට්ටේ කියන ගම ගැන කතා කරද්දී මට ඔය කියන්න හිතුනේ. ඊට පස්සේ මම ඒක මුලින් ඉඳලා ආයිත් කියවන්නම්. බගන් කොට්ටේ කියා ගමක් ඇත. ඒ ගම ඒ නම ඇති ගලක් ඇත. ඒ ගල උඩ නැගෙනහිරට කොට්ටේ කොටා ඇත. ඒ යට ගල් ලෙනක් ඇත. එහි ඉන හැඩයක් තියනවලු. සිංහාසනයයි මණික් ඔබ්බන කහයයි කියලා කියන්නේ මොකද්ද කියලා අදහසක් නැහැ මට. මිරිවැඩි 2යි මණික් 4යි. ඊට පස්සේ බගන් කොට්ටේ කියන ගමටම බස්නාහිරි ලෙනක් තියනවා කියලා කියනවා. බස්නාහිරි ලෙනක් ඇත. එහි රිදී වලන් 60ක් ඇත. එකම උතුරු දෙස යක්ගල් විහාරයට ගොඩ වෙන තැන පාපඩිය යට ගලේ වරාගන් නවලක්ෂයක් නිදන් කර ඇත. බුදුන් සතු ධනයයි. මේ බුදුන් සතු ධනය ගන්න පුළුවන්ද කියලා අහලා තිබ්බ කමෙන්ට් එකක් තිබුණා. බුදුන් සන්තක ධනය ගන්න පුළුවන්. බැරි නෑ. බුදුන්ට කැප කරලා තියෙන ධනය ගන්න පුළුවන්. හැබැයි බුද්ධ පූජාව සඳහා පමණයි. සාමාන්‍යයෙන් මම මේක පැහැදිලි කරලා කියන්න ඕන දෙයක්. මොකද ගොඩාක් අය තමන් සුයිසයිඩ් කරගන්නවා වගේ වැඩත් කරනවා. මෙහෙම තියෙනවා. සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ. ඒ කියන්නේ නිදහං වදුල නැත්තම් නිදහං උරුබ නැත්තම් අපි වදුරු ශාස්ත්‍රය, වදුල් ශාස්ත්‍රය මේ වගේ ශාස්ත්‍රයක් මේක ටිකක් ගැඹුරු ශාස්ත්‍රයක්. හැම ලකුණකම සඳහන් කරලා තියෙනවා මෙපමණ කොටසක් පුණ්‍ය කර්ම. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ හිටපු වාසය කරපු අපේ මුදුන් මිත්තන් වෙනුවෙන් කැපකර යුතු ප්‍රමාණයක් ලකුණක සඳහන්. ඒ වගේම තමයි මේක බුදුන් සන්තක ධනයක් නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන ලද ධනයක් නම් මෙහි ධනය ඔය කියන ධනය ගන්න පුළුවන්. හැබැයි බොහෝ ප්‍රමාණයක් පන්සල් වලට සහ ධර්ම දේශනා වලට හෝ නැත්නම් අපේ සංඝයා වහන්සේලාට පූජා කරන්න වෙනවා. ඉතින් ඒ ඔබ ගන්න ඒක අදහසකින් නම් එහෙම අදහසකින් නම් චෛත්‍යයක් බඳින අදහසකින් නම් පන්සලක් හදන අදහසකින් නම් බුදුන් සන්තක ධනය ගත්තා කියලා ගැටලුවක් නැහැ කියලා තමයි පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. මොකද මේකෙදි විශේෂත්වයක් තියෙනවා. මේ බුදුන් සන්තක දාන වලට බිලි නැහැ. ඊටම සරල ක්‍රම සරල වුණත් ටිකක් අමාරුයි. හැබැයි ඒ කියන්නේ දැන් මෙහෙම හිතපුවා දැන් සාමාන්‍යයෙන් සිල්වත් උපාසකයින් 108 දෙනෙකුගේ පරිත්‍රාණු දේශනාවක්. නිකන් ඒ වගේ ඒවා තියෙනවා. ඒ කියන්නේ සිල්වත් උපාසක මහත්තුරු වෙන්නත් ඕනේ. 108 දෙනෙක් ඉන්නත් ඕනේ. පරිත්‍රාණු දේශනාවක් කියන්නේ පිරිත් සග්ජායනාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගිහි පිරිතක්. ගිහි පිරිතක් කියන්න ඕනේ. හැබැයි සිල්වත් වෙන්න ඕනේ. අර තැමිලි බෝතලයට කසිප්පු දාගෙන බොන කට්ටියත් එක්ක කියන්න බෑ. ඉතින් අන්න ඒ වගේ කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ සරලයි, බොහොම සරලයි. නමුත් කරන්න අමාරුයි. හැබැයි සමහර දේවල් තියෙනවා. Tamanට ගිහිල්ලා මලක් පූජා කරලා පන්සිල් සමාදන් වෙලා දෙවියන්ට පින් දීලා පින් අනුමෝදන් කරලා ගන්න පුළුවන් දේවලුත් මේ බුදුන් සන්තක ධනය ඇතුලේ තියෙනවා. ඉතින් ඔය බුදුන් සන්තක ධනය කියන වචනේ ආපු නිසා මේ මම පොඩ්ඩක් ඒ පිළිබඳ ඔයාලට පැහැදිලි කිරීමක් කරේ. මොකද ඊට කලින් එපිසෝඩ් එකේ මට මොකොත්ම කියන්න හම්බුනේ නැහැ. එපිසෝඩ් එක විතරයි කියවන්න ඕනේ ඒකින්ද. ඊගාවට දුනුගිරි ලෙන දොරටුව ඉදිරියේ සිටෝ ටැඹක් ඇත. එහි යට රන්පළු 12 සහසක්
12,000ක් හොඳේ 12,000ක් නෙමෙයි 12,000ක් තිබේ. ඒකත් තියෙන හරි ලේසි කැවුම් රොටි පුදලා ගන්න තියෙන්නේ. එම ගිරිලෙන දොරටුවේ වම් පාර්ශවයේ වම් පැත්තේ කොටන ලද සූනකු ඇත. සූනකු ඇත. ඔහු බැල්මට උන් තැන සැල ගන්නා කල ඇල්බත් කසාපෙන් පුදා ගන්න කියලා. මෙහෙමයි. මේකත් ගොඩක් කට්ටිය පටලවා ගන්න තැන. තලගොයා, කොකුණයා, ඊට පස්සේ මුගටියා, ඊට පස්සේ ලේනා. හරිද? ඔය කියන ලකුණු 4 පැහැදිලිද? තලගොයා, කොකුණයා, හූනා, ලේනා. ඔය කියන ලකුණු 4 බැල්මටම සමහර වෙලාවට තලගොයාසේ පෙනුනත් ඕ හූනෙක් වෙන්න පුළුවන් ප්‍රමාණය මත. නමුත් ප්‍රමාණයෙන් විශාල හූනොන්ද ඉන්නවා ඇත. ඉතින් ලකුණු ශාස්ත්‍රය කියන එක හරියට ප්‍රගුණ නොකර වැඩක් කියවනවා කියන එක පාරක් දන්නේ නැතුව ගමනක් යනවා වගේ වැඩක්. ඉතින් බැරි වෙලා හරි තලගොයා කියලා හිතාගෙන කොකුණයාගේ වැඩකට අත ගැහුවොත් එහෙම සමහර වෙලාවට પરම්පරාවම නැත්තරම නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද කොකුණයා කියන වැඩේ ටිකක් දරුණු භයංකර කට්ටිය අරගෙන ඉන්න වැඩක්. ඉතින් කොකුණයා කියන වැඩේදී බැරි වෙලා හරි කියන්නේ තලගොයා කියලා හිතාගෙන කොකුණයාට ගහන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි තලගොයාට මහා ලොකු බන්ධන බිලිබලි නැහැ පූජා. කොටලා හිටියත් තුම්බලා හිටියත් ලොකු බිලිබලි නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තලගොයා කොකුණේ 100%ක්ම සමානයි. පුංචි වෙනස්කම් දෙකක් තියෙනවා. ඒ වෙනස්කම් දෙක ගැන අපි කතා නොකරමු. ඉතින් කොහොම හරි ඔන්න ඔය කියන කාරණා ටිකත් එක්ක මේ සත්තු 4 දෙනා පටල ගන්න එපා. පැහැදිලිද? සත්තු පටලගෙන අන්තිමට අර නිකන් තියෙන ජීවත් වෙන්න තියෙන කාලේ කෙටි කරගන්න එපා. ඊගාවට රන් සෑදුණු ගම කියා ගමක් ඇත. රන් සැදු ගම කියලා කියන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. රන් සැදු ගම කියා ගමක් ඇත. එහි රාජ භාණ්ඩාගාරයක් තිබේ. එතන රාජ භාණ්ඩාගාරයක් තියෙනවලු. එහි වටකර පවුරක් ඇත. රාජ භාණ්ඩාගාරයේ තමයි වටකරලා පවුරක් තියෙනවා කියලා කියන්නේ. ඒ පවුර මැද සිටව් ටැඹක් ඇත. 12 බිලිදී ටැඹ උපුටා ගනු රම් පගෝඩි සහ රන් කැට සෙලමුණක් ඇත. සෙල නෙමෙයි යලමුණක්. ඒ කියන්නේ ඊටත් වැඩි. බලේවන කියලා කිව්වට මේක වෙනවා බාලේවන කියලාත් කියනවා මේකට. මට බාලේවන කියලා කලින් හම්බෙලා තියෙනවා මේ වදුල නෙමෙයි වෙනත් වදුලක. මේ කියන විස්තරය හා සමාන විස්තරයක් මම හිතන්නේ මේකේ බලේවන කියලා තියෙන්නේ මේ ලියන කාලෙදී විච් එකක් බාලේවන කියලා පස්සේ උච්චාරණය පහසු වෙන්න හදාගන්න ඇති. ඒ කියන්නේ ගම්වල නම් කැඩි වෙනස් වෙනවනේ. මෙතන තියෙන්නේ බලේවන කියලා. බලේවනම් ගමක් ඇත. එකම දකුණු දෙස බිලිතලා වූ ගලක් ඇත. එහි ගල උඩ අකුරු සන්නසක් ඇත. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ අපි සෙල්ලිපියක් ඇත. ගල යට දිය පාරක් තිබේ. ගල යටින් යන දිය පාරක් තියනවලු. එහි ගිය කල වම් දෙස කටාරමක් කොටා ඇත. මේ කියන්නේ උඩ නෙවෙයි යට. අකුරු සන්නසක් කොටලා තියෙන ගලට යටින් දිය පාරක් යනවලු. ඒ දිය පාරේ ඇතුළට ගියාම වම් දෙස කටාරමක් කොට ඇත. වම් පැත්ත කටාරමක් කොටලා තියෙනවා. ගොඩක් වෙලාවට රැහනක් වෙන්න ඕනේ. කියන කටාරම් රැහන තියෙනවා. මේකේ කියන්නේ කටාරමක් කොට ඇත කියලා. ඉන් යට පියන්පත උපුටා ගන්නා කල කන්‍යා ඒක ඕනේ. මේ ඉන් යට පියන්පත උපුටා ගන්නා කල දෙන්න ඕන බිල්ලක් තියෙනවා. 3 මාසක් වස්තුව ආරක්ෂා කරගනු කියලා තියෙනවා. ඊගාවට තියෙනවා කණ්ඩුල කියා ගමක් ඇත. ඒ ගම උතුරු දිශාවේ ගල්පරයක් තිබේ. එහි අපේ 19 වෙනි පිටුවේ මුලට යනවා. එහි දාගබක් බඳු වූ තැනක් ඇත. දාගැබක් නෙමෙයි දාගැබක් බඳු වූ තැනක් ඇත. එහි යට කඩුපුල් මල් පාත්‍රයක් ඇත. ඒකත් බුදුගුණ සිහි කරලා ගන්න තියෙනවා. කඩුපුල් මල් පාත්‍රයක් තියෙන්නේ ඒක බුදුගුණ සිහි කරලා ගන්න තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා. මේක අති විශේෂයෙන් තමයි මේ කියන්නේ. මම මේක ආයෙත් කියවනවා.
මේක අපේ ඉතිහාසයට අතිවිශේෂයි. අතිවිශේෂ තැන. අපි කියවන්නේ කණ්ඩුල කියන ගමේ කණ්ඩුල කියා ගමක් ඇත. එය උතුරු දිගට ගල්පරයක් තිබේ. උතුරු දිශාවට ගල්පරයක් තිබේ. එහි දාගබක් බඳු වූ තැනක් ඇත. දාගබක් වගේ තැනක්. ඒක දාගබක් නෙවෙයි හැබැයි ඇත. එහි යට කඩුපුල් මල් පාත්‍රයක් ඇත. එය බුදුගුණ සිහි කර නාලොවින් මුනිදුට පූජා කළ ඒ මල් පිරිසිදු පාවිච්චි කිරීමෙන් අමනුෂ්‍ය බලය දුරු වේ. අන්න නාලොවින් මුනිදුට නයි විසින් පුද කළ. ඒ කියන්නේ නාග ලෝකයෙන් බුදුහාමුදුරන්ට නයි තමයි පූජා කරලා තියන්නේ ඒක. ඒ මල් පිරිසුදුව පාවිච්චි කිරීමෙන් මේ මල් පිරිසුදු පාවිච්චි කරාම අමනුෂ්‍ය බල හා උපද්‍රව දුරු වේ. මේවා සමහර වෙලාවට රත්තරන් මැණික් මුතු වලට වැඩිය වටිනවා. හරි. මම අහලා තියෙන විදිහට සහ මම වදුලේ සමහර තැන්වල දැකලා තියෙන විදිහට 18 වෙනි කොටස ඉවරයි. 18 වෙනි කොටස බලලා යන අයට යන්න පුළුවන්. නමුත් මම මේක කියන්න ඕනේ. මේ අමතර විස්තර ටික ඔයාලට දෙන්නේ. ඔයාලගේ දැනුම සඳහාමයි. මට මේක තියාගත්ත කියලා වැඩක් නැහැ. සහ මම මේක ඔයාලට නොකිය මට තියාගන්න ඕනෙත් නැහැ. මොකද මම ඉගෙන ගත්ත දෙයක් මම මේක දෙන්නේ යම්කිසි හිත සන්තෝෂයෙන්. ඒ හිත සන්තෝෂයේ විදිහට තියෙන්න මම ඔයාලට මේකත් කියන්න ඕනේ. සමහර දේවල් තියෙනවා මේකේ මේ නිදන් ශාස්ත්‍රය ඇතුලේ රන් රිදී මුතු මැණික් වලට වැඩිය බොහෝ සෙයින් වටිනවා. වදුලෙම යම් තැන්වල සඳහන් කරලා තිනවා එක්තරා බුලත් කොළයක් ගැන. මේ බුලත් කොළේ එකක්ද කියන එක මම දන්නේ. හැබැයි මොකක් හරි ඒකේ විශේෂත්වයක් ඇති කියලා මට හිතෙනවා. බුලත් කොළයක් ගැන එක්තරා බුලත් කොළයක් බුලතක් නෙමෙයි බෝ කොළයක්. සමා වෙන්න බුලතක් නෙමෙයි බෝ කොළයක්. බෝ කොළයක් තමයි කොළේ. බෝ කොළය ගැන සඳහන් වෙනවා බෝ පත්‍රයක් ගැන. මේ බෝ පත්‍රය ඇතුලේ තියෙනවා කියලා කියනවා රත්තරන් බෝ පත්‍රයක්. ඒ කියන්නේ ඇත්තටම අර බෝ කොළේ සයිස් එකටම හදපු රත්තරන් බෝ පත්‍රයක් තියෙනවා කියන තවත් දේවල් තියෙනවා. මම කියන්නේ ඉතින් ලකුණ බෝ පත්‍රේ. ඒක ඇතුලේ තවත් දේවල් තියෙනවා. ඒ කියන්නේ තියෙනවා කියව බෝ කොළේට අමතරව තව දේවල් තියෙනවා. හැබැයි ඔය කියන බෝ කොළේ මිනිස්සු අරගෙන නොදන්නා කමින් උණු කරලා තියෙනවා. ඒ ගත්ත මිනිස්සුන්ට උනා කියලා කියන දේවල් එච්චරම හොඳ දේවල් නෙවෙයි. හැබැයි මේ බෝ කොළේ ගැන වදුල් වල යම්කිසි සඳහනක් තියෙනවා. මම දැකපු තැන් දෙකක් තියෙනවා වදුල් දෙකක. මේ බෝපත්‍රය සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපලවලටත් දැනට පවතින ඕනෑම ග්‍රහපලකටත් දැනට යම්කිසි පාප කර්මයක් පළ දෙමින් පවතිනවා නම් හෝ පළ දෙන්න තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සරහට දෙන්න තියෙනවා නම් පළ දෙන්න තියෙනවා නම් ඒකටත් මරණ මංචකය. ඒ කියන්නේ වයසට ගිහිල්ලා නැතුව මිනිස්සු මැරෙනවානේ ඇක්සිඩන්ට් වෙලා එක තැන් වෙනවා ඊට පස්සේ ඔය අර අබ්බඝාත වෙනවා එක දේවල් වෙනවානේ මිනිස්සුන්ට ස්පිරිතාල ගානේ නතර වෙන්න තරම් නැගිටින්න බැරි වෙන තරම් මෙන්න ඒ කියන්නේ වයසට යන්න බෑ මේක. ඒ කියන්නේ වයසට ගොඩාක් කල් ගිහිල්ලා මැරෙන්න බෑ. ඒක ස්වභාවික වෙන දෙයක් නේ. ස්වභාවිකව නෙවෙයි අකාලේ වෙන දේවල් තියෙනවානේ. අතපය කැඩෙන ඒවා, ලෙඩ වෙන ඒවා, පිළිකා මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ දේවල් තියෙන කෙනෙක්ට ගෙනහිල්ලා පපුව මැදින් තියලා ඒ බෝපත්‍රයේ පපුවේ අර මැද හිලක් තියෙනවනේ. අන්න එතනින් තියලා දේශනාව තියෙනවා පරිත්‍රාණු දේශනාව. පරිත්‍රාණු දේශනාව දේශූ කල්හි ඒ කියන්නේ දේශනා කරාම සියලු දොස් දුරු වේ. ඒ කියන්නේ සියලු දොස් දුරු වෙන ග්‍රහපල කලින් කරපු පව් තියෙනවා නම් ඒවා පරිසම්දෙන එක. හැබැයි පරිසම් මේ ආත්මේ ටිකක් කල් දාගන්න විතරයි. ඊගාවත් මේ අනිවාර්යෙන් හම්බෙයි. නමුත් දැන්ට ඉන්න තත්ත්වෙන් ගලව ගන්න පුළුවන් තරම් most powerful භාණ්ඩයක් ඒක. ඒ කියන්නේ ගොඩාක් වටින දෙයක් ඒ බෝ කොලේ. හැබැයි දන්නේ නැති කට්ටිය රත්තරන් වටිනාකමට උණු කරලා තියෙනවා මේ බෝ කොලේ. එහෙම කට්ටියට ඉක්මනට ජීවිතෙන් සමුගන්න වෙච්ච අවස්ථාවක් තියෙනවා. අපි මේ නිදන් සම්බන්ධ ඉතිහාස කතා ගැන කතා කරනකොට ගම් වලට යනවා. ගිහිල්ලා ඒ ප්‍රදේශවල වයසක පුද්ගලයොත් එක්ක කතා කරනවා. ඒ පුද්ගලයන් කියනවා මෙහෙම දේවල් තිබ්බා මේ අහවල් නමින් පුද්ගලෙක් අපේ ගමේ හිටියා මෙයා මේක ගත්තා. එයත්
ඒ වැඩේට සම්බන්ධ වුණා. නමුත් එයාලට සමහරට කොටසක් හම්බෙලා නැහැ. සමහරුන්ට ඒ ගත්ත කොටස හරියාකාර වියදම් කරගන්න බැරුව අදටත් කඩපිලේ ඉන්නවා බීඩිය පත්තු කරගෙන. නැත්තම් බුලත් පිළිට කන ගම. සමහර පුද්ගලයෝ ඉන්නවා ඉතිහාසයේදී මේ දේවල් කරලා එයාලා නෙමෙයි. එයාලගේ තාත්තලා සීල මේ දේවල් කරලා ඒ තුලින් පැවතගෙන යන වලව් පවා තියෙනවා. ඉතින් හරියට මේ විෂය ඇතුළේදී හරියට දේවල් කරපු මිනිස්සුන්ට හරි ගිහිල්ලා තියෙනවා. වැරදියට දේවල් කරපු මිනිස්සුන්ට වැරදිලා තියෙනවා. කොහොමුණත් මේ දේවල් අද වෙනකොට නීති විරෝධී වෙලා තියෙනවා. කියන්නේ දැන් හැරීමට අනුබල දීම. ඒ වගේ දේවල් නීති විරෝධී වෙලා තියෙනවා. හැබැයි මම මේ කරන්නේ අනුබල දීමක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකක් විසඳන්න ඕනේ. සහ පුරාවස්තු ආරක්ෂා කරගන්න ඕනේ. මොකද නිදානයක් නොවන දෙයක් හාරන්න ගියොත් එහෙම අපරාධයක්. කාලයත් අපරාධ. අනිත් කාරණාව තමයි ඒක පුරාවස්තුවක් වෙන්න පුළුවන්. ඒ පුරාවස්තුවේ වටිනාකමටත් නැතුව යනවා. ඒ දේ හාරන්න ගියාම සමහරලාට ඒ දේ සමහර ලකුණු කඩන හේතු නිසා මිනිස්සු මේ ලකුණු දැක්ක ගමන් ලකුණක් දැක්කනම් දඩස් ගාලා ඒක කැඩුවා. ඒකෙන් සමහර වෙලාවට සෙල්ලිපි විනාශ වෙනවා. සහ රූපාක්ෂර තියෙනවා. නාගාක්ෂර තියෙනවා. මේ වගේ ගොඩාක් අක්ෂර තියෙනවා ගල්වල. මේ වගේ ගල් දැක්කහම නිකන් හිතන්නේ රූපයක් කියලා. ඉතින් ඕක කඩන්න එක නතර කරන්නත් ඕනේ නිසා තමයි මේ සියලු දේ නිසියාකාරව ජනගත කරන්නේ. මොකද මේ දේ හරියට දැනගෙන ගියොත් සමහර ලාවට මිනිස්සෙක් නිදානයක් ගොඩ ගන්නත් ඉඩ තියෙනවා. ඒක රිස්ක් එකක්. හැබැයි මේ දේ බහුතරයක් දැනගත්තට පස්සේ අර කැඩෙන ලකුණු එකක් නෑ ආරක්ෂා වෙනවා රැකෙනවනේ. ඒක ලොකු දෙයක්. තවත් පරම්පරාවකට ඒක ආරක්ෂා වෙනවා. හරි. ඉතින් මම කිව් පොරොන්දු වුණා වගේම කමෙන්ට් සෙක්ෂන් එක පැත්තේ යනවා මීට කලින් අහලා තියෙන කමෙන්ට්ස් වලට කංග වෙන්නගක් කියන්නේ මොනවටද? ඇත්තටම කංග වෙන්න හිටියද නැත්නම් ඒ වෙන සතෙක්ද කියලා අහනවා. කංග වෙන්නෙක් කියලා කියන සතා මං එක පාරක් මට වෙද මහත්තෙක් පෙන්නලා තියෙනවා. ලංකාවේ ඉන්න පොල් කුරුමිනියා විතර සයිස් කුරුමිනියෙක්. කුරුමිනියෙක් තමයි හඳුන්වන්නේ කංග වෙනා කියලා. අන්න උගේ අඟ තමයි ගන්නෙ අර කාරණාව සඳහා. දැන් ගොඩක් වෙලාවට අපේ ඔය මිත්‍යාව පටල ගන්නේ පෘතුගීසි ආක්‍රමණත් එක්ක මේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසිත් මේවා කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන තුනම නිසා අපේට නැති වෙන ලොකු ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රයෙන් පස්සේ පුස්කොළ පොත් ගොඩක් පැහැර ගන්නවා. මෑත කාලිනවත් මම පොඩි කාලේ කියන්නේ 2008 දී විතර 2008 දී විතරත් පුස්කොළ පොත් ගෙනියන්න ඇවිල්ලා තිබ්බා අපේම මහාචාර්යවරු ලක්ෂ 50ට ලක්ෂ 60ට ඒ වගේ ගණන් වලටත් පුස්කොළ පොත් විකිනිච්ච රටක් මේක. ඒ කියන්නේ අපේ දැනුම අපේ කාලකන්නිම පිටරට යන්න විකුණපු ලංකාවක් මේක. ඉතින් ඒ ලංකාව ඇතුලේ ඒ අර පොත විකුණලා ගත්ත සල්ලිත් නැහැ පොතත් නැහැ අන්තිමට ලංකාවට එහෙමයි වෙලා තියෙන්නේ. කොහොම හරි මේ පුස්කොළ පොත් ගොඩාක් යනවා පිටට. ඒ කියන්නේ බටහිරට යනවා. අදටත් අපේ පුස්කොළ පොත් ට්‍රාන්ස්ලේට් කරනවා හොඳේ වෙන රටවල් වලින්. ඒ කියන්නේ ඉතාලියේ මේ ළඟදීත් මම දැක්ක ලිපියක් ඉතාලියේ ට්‍රාන්ස්ලේට් කරන කෙනා ලියලා තිබ්බා. අපි ලංකාවේ ඉඳගෙන අපි ඉතිහාසය ගැන හොයන්නේ නැහැ. නමුත් ඉතාලියේ ඉන්න මේ කියන්නේ මේකේ ඇමරිකන් වලට වැඩ කරන ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙක් ඒවා පරිවර්තනය කරනවා. ඉතින් අපි ඉන්නේ කොතනද කියන එක ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්නේ නැහැ. ඔයා හිතා ගන්න. ඔයා ඉතිහාසය ගැන හොයන්නේ නැහැ. ඉතිහාසය වැඩක් නැහැ රෙද්දවල කියලා පැත්තකට දාලා දිනවා. හැබැයි වෙන රටක උන් අපේ ඉතිහාසය හොයනවා. අපි ඉතිහාසයේ විචක්ෂණකාරී තත්ත්වවලට මුහුණ දුන්නේ කොහොමද? ඒ තත්ත්වවලට මුහුණ දෙද්දී අපිට තිබ්බ ඖෂධ මොනවද? මේ වගේ ගොඩක් දේවල් ගැන එයාලා පරීක්ෂණ කරනවා. ඔයාලා ගෙදරට වෙලා උඩ බලාගෙන හිටියට. හරි. කොහොම හරි ඔය විස්තර ටික තමයි කියන්න ඕනේ. කංග වෙන්නගක් කියන්නේ මොකක්ද කියන එක මම හිතලා පැහැදිලි උත්තරයක් හම්බුණා කියලා. මම දන්න විදිහට මේක පොතක සඳහන් වෙච්ච දෙයක් නොවන බව කිව යුතුයි. එක්තරා වෙද මහත්තයෙක් දැනට කිය යුතුන් අතර නෑ. මම හම්බ වෙනකොට සාමාන්‍ය අවුරුදු 80 ගාණක් 88ක් හෝ 9ක් එක තැන හිටියේ. ඒක පැහැදිලි සිහිය තිබුණා. ඊට පස්සේ අපි කවුරුත් ආස කරන මාතෘකාවක් නේ ඔය හෙන රාජ තෛලේ. අන්න ඒක ඇදලා ගත්ත වෙලාවේ තමයි මට කිව්වේ. එයා හෙන රාජ තෛලේ හිඳපු කෙනෙක් හොඳේ. ඒ කියන්නේ පොඩි බඩුවක් නෙමෙයි ආයි සුපිරි වැඩෙක්. මම හොඳටම දන්නවා පුද්ගලයා ගැන. පුද්ගලයා කරපු දේවල් ගැන. පුද්ගලයා අන්තිමට එකතෙන් උණේයි කියන්නත් දන්නවා. ඉතින් මුළු ඉතිහාසෙම දන්න කෙනෙක් විදියට ඒ කියන්නේ එයා ගැන හොයලා වටපිටින් අහලා නැතුව මම මිනිස්සු සාමාන්‍ය එහෙම විශ්වාස කරනවා අඩුයි. ඉතින් සම්පූර්ණ සිද්ධිය දැනගත්තට පස්සේ තමයි මම ඇත්ත එක ගිහිල්ලා කතා කරන්න තීරණය කරේ. එහෙම ගිහිල්ලා කතා කරාට පස්සේ
එයා තමයි කිව්වේ එයා හරියට පැහැදුනා මං ගැන මං ඉතිහාසය ගැන හොයන එක ගැන එයාට ශාස්ත්‍රය දෙන්න කාලයක් නැහැ කියලා කිව්වා මං දන්නේ නැහැ. හැබැයි මම මේ හම්බුණාට පස්සේ සති 3කින් විතර යා නැති වුණා. මේ කොහමද ඒ අවස්ථාවේ තමයි ඔය කිව්වේ කංගවෙන් අගේ කතන්දරේ. ඉතින් ඒක තමයි මම ඔයාලා හමුවේ තිබ්බේ. හරි හෝ නිවැරදි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් හිඳපු කෙනෙක්, වැඩක් කරපු කෙනෙක් විදියට එයා කියපු කතාව බොරුවක් වෙන්න බෑ. මං එයාගෙන් අහපු කතාව තමයි අද හිඳින්න බෑනේ කංගවෙන්නගේ අඟ නෑනේ මේක නෑනේ කියලා. මොනවද මේ ලයිට්නින් අකුණු නෑනේ කියන එක. කියන්නේ අකුණු ඕන්නම් ගෙන්න ගන්න ක්‍රම තියෙනවා කිව්වා. මේ වැඩේ තියෙන්නේ එයා නැති වෙනවත් එක්කම එයාගේ පොත් ටිකත් ගිනි ගත්තා. ඉතින් ඉතිහාසය ගැන මාර දේවල් තියෙනවා කතා කරන්න. අපේ කිසිම ගුරු ඒ කියන්නේ තියෙනවනේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගත්ත. බර ගානක් හොයලා බලන්න ඒ අය ගොඩක් අය මැරෙන්න කලින් පොත් ටික ගිනි ගත්තා. ඒ කියන්නේ අපිට උරුම නැති ශාස්ත්‍රයක් දෝ කියලා වෙලාවකට මට හිතෙනවා. ඉතින් කංගවේනගේ අංග ගැන කතා කරන්න කියලා තමයි විස්තරය කිව්වේ. ඊගාවට අපේ පැත්තේ තියෙනවා මං ගිහිල්ලා තිනවා කියනවා සබ්දාහ ගන්න සපෝට් එකක් දෙන්නම් මේ මාසය ඇතුළත කියනවා බොහොම ස්තුතියි. බත්කුලම කියන්නේ බසවක් කොළම වෙනේද කියලා අහනවා. ඔක්කොම බැලුවා සහෝ thank you. බලංගොඩවට නැද්ද කියලා අහනවා. මීට කලින් කියලා තියෙනවා නැත්නම් ඉදිරියේදී කියපුවා බලන්න. නියමයි කියනවා thank you. contact number එකක් ගන්න පුළුවන්ද? මේ වැඩේ හොඳයි ජය කියලා කියනවා. contact number එක description එකේ දාන්නම්. fine. Can I know more details කියලා අහනවා. තවත් අහන්නම අඩුතරමේ මේක උරුමය සම්බන්ධ channel එකක්. උරුමය හොයාගෙන යන ගමනක්. මේකෙදිවත් පුළුවන් නම් සිංහල පාවිච්චි කරන්න. පෑදුම් ගල. පෑදුම් ගල කියලා කියන්නේ පෑදුම් දිශාවට තියෙන ගල. පෑදුම් දිශාව කියන දකුණු දිශාව. දකුණු දිශාවට තියෙන ගල ගැන. දකුණු නෙමෙයි මේ නැගෙනහිර දිශාව. නැගෙනහිර පැත්තට තියෙන ගල ගැන තමයි කියන්නේ. මෙතෙක් බලපු වීඩියෝ එකේ ඉතිහාසය ගැන ලොකු දැනුමක් ලැබුණා කියන 17 වෙනි කොටසේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා බොහොම ස්තුතියි දිලක්ෂ. ඒ කාලේ මෙච්චර ලංකාවේ රත්තරන් තිබ්බේ කොහොමද? අපිට කෘත්‍රිම රත්තරන් සැදීමේ තාක්ෂණයක් තියබිලා තියෙනවා. කෘත්‍රිම රත්තරන් සැදීම ගැන මොකද හිතන්නේ? කෘත්‍රිම රත්තරන් සැදීම ක්‍රම තියෙනවා. මේ වෙනකොට ඒ ක්‍රම ගැන පරීක්ෂණ මට්ටමින් කරගෙන යනවා. ඒක අපි කවදාවත් අතහැරලා නැහැ. අපි මේක දැන් කියන්නේ කිව්වොත් ආයි කතාවක් අතාරින්න වෙනවා මෙතෙන්ද. මෙහෙමයි කර්මාන්ත රහස් කියලා වෙනම ක්‍රම වේද ටිකක් තියෙනවා අපේ. ඒ කියන්නේ ඉතිහාසයේ යම් යම් ඒ කියන්නේ අපි තාත්තගෙන් පුතාට ආපු විෂයන්නේ කරේ මෙච්චර කල්. ඒ කියන්නේ දැන්ට නෙවෙයි සුද්ධ වෙන්නත් කලින් ඉතිහාසයේ තාත්තා වෙදෙක් නම් තාත්තගේ ලොකු පුතා වෙදෙක්. ලොකු පුතා වෙදෙක් නම් ලොකු පුතාගේ ලොකු පුතා වෙදෙක්. ওই විදිහට තමයි ආවේ. පරම්පරාවෙන් තමයි ආවේ. මේ පරම්පරා රහස් යම් යම් ආකාරයකට ඒ අය පොත්වල ලියලා තිබ්බා. මේ පොත් එකතු කරලා යම් කාලයකදී කර්මාන්ත රහස් කියලා අලුත් විෂයක් ගොඩ නැගුණා. ඒ කියන්නේ දව කර්මාන්තය වෙනයි, හස්ත කර්මාන්තය වෙනයි. ඊට පස්සේ පොල් ආසන්න, පොල් ගහ ආසන්න මාරුක් කර්මාන්තය කියලා කියන්නේ මාරුක් කර්මාන්තය කියන එක වෙනයි. ඊට පස්සේ ඔහොම කර්මාන්ත ගොඩාක් තියෙනවා. මේ කර්මාන්ත ගොඩක තියෙන රහස් ගොඩාක් තියෙනවා. මේ රහස් ගොඩාක්ම නැතත් හැම කර්මාන්තයකම රහස් එකක් හෝ දෙකක් අරගෙන ලියවිච්ච පුස්කොළ පොත් තියෙනවා. මේ පුස්කොළ පොත් වල අනුව යම් යම් දේවල් අපි කරගෙන යනවා. අපේ රිදී හදන තාක්ෂණය හම්බුණා. රත්තරන් හැදීමේ තාක්ෂණ දෙක තුනක් හම්බ වුණා. නමුත් සමහර දේවල් තාර්කිකව ගැලපෙන්න සමහර දේවල් ප්‍රැක්ටිකලි කරත් අපිට ප්‍රතිඵලය හරියට ලැබුණේ නැහැ. තවත් සමහර දේවල් තියෙනවා මේ වෙනකොටත් කරගෙන යමින් පවතින ඒවා. ඉතින් අපිට මේක ගැන හරියට තීරණයකට එන්න නම් අපි කොහොම රත්තරන් හදන්න ඕනේ. හදුවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් හදන ක්‍රමයක් තිබුණායි කියලා. දැන්ට පුස්කොළ පොත්වල පවතින දේවල් එක්ක අපි ඔස්සේ මේක ගැන ප්‍රැක්ටිකලි කරගෙන යනවා. හදාගන්න පුළුවන් වුණොත් කියන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ වෙනකොට මම විතරක් නෙමෙයි හොඳේ. මම විතරක් නෙමෙයි බොහෝ දෙනා එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක. මේ ඔයාලට උරුමය කියන channel එක ගේන්නේ අද ඊයේ දවසක මම. නමුත් මම ඉතිහාසය ගැන පරීක්ෂණ කරන්න ගත්තේ මීට අවුරුදු 6කට උඩදී. මම විදේශගත වෙලා ඉන්න කාලයකදී තමයි මට ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න හිතෙන්නේ. මම විදේශගතව ඉඳලා ලංකාවේ ඉතිහාසය ගැන හොයලා ඉන්ට්‍රස්ට් නිසා වැඩි කාලයක් එහෙ රැඳෙන්නේ නැතුව මට රැඳෙන්න නියමිතව තිබ්බ කාලෙටත් කලින් ලංකාවට ආපු පුද්ගලෙක් මම ලංකාවේ ඉතිහාසය ගැන ඉන්ට්‍රස්ට් වෙලා. ඉතින්
මම ඒ ඇවිල්ලත් ලක්ෂ 17ක් 20ක් විතර වියදම් කරලා තැන් වලට ගිහිල්ලා ඒ දේවල් ඇස් වලින් දැකලා පොත් අරගෙන ඒ සමහර වෙද්දු හම්බ වෙලා වෙද්දු කියලා හිටියනම් මම මේ ලංකාවේ අඳුන් බලන මිනිස්සුන්ගෙන් දැන් අඳුන් බලනවා කියලා කියනවනේ අඳුන් බලන මිනිස්සුන්ගෙන් භාගයකට වැඩිම හම්බෙලා මොන ගහිලා මම අඳුනක් ගාන චෙක් කරා අන්තිමට මට හරිය අඳුන් දෙක තුනක් හම්බුණා නමුත් මම ඒ අය කියන ප්‍රසිද්ධිය මෙහි සඳහන් කරන්නේ මට අවශ්‍යතාවයක් නැහැ මොකද කාටවත් ක්‍රෙඩිට් යන්න ඕනෙත් නැහැ හැබැයි දන්න අය ඉන්නවා හොඳ අය ඉන්නවා හැබැයි ඒ කටියත් පුද්ගලික මගේ තේක හිතවත්කම නැහැ ගිහිල්ලා හම්බෙලා ප්‍රත්‍යක්ෂ කරගත්තා මෙතන හොඳයි කියලා මාක් කරගත්තා පමණයි එතනින් එහාට යාලා මගේ ගනුදෙනු නැත මට අවශ්‍ය වුණේ මෙහෙම තාක්ෂණයක් තිබුණාද තිබේ නම් අද ඒ තාක්ෂණයට කොමක් සිදුවේද දැනටත් ඒ තාක්ෂණය පවතිනවා නම් මේ තාක්ෂණය ඇත්තක් නොවේද මට තිබුණ ප්‍රශ්න. ඉතින් මම මේ ප්‍රශ්න නිසියාකාරව විසඳගත්තා. මට තිබ්බ අඳුන් ප්‍රශ්නේ කොහොමද පීරිසියක් දිහා බලාගෙන පොලොවක් යට කියන්නේ නැත්තම් පීරිසියක් දිහා බලාගෙන වෙන්නේ කොහේ අරගෙන කියන්නේ. ඇත්තටම මේක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න මට තිබ්බා. මම ගියා. මම ඒක පරීක්ෂණ මට්ටමින් කරා. අහවල් තැන් වලට ගියා කියන්න මං ගාව විස්තර තියෙනවා. මේ ගියපු තැන් වලින් මම ගියාම කියපු දේවල් වෙනයි. ඊට පස්සේ ඒ තැනට මම වෙන පුද්ගලයෙක් යවනවා සිද්ධිය ඒකමයි. එහෙම ගොඩාක් පරීක්ෂණ විදියට කරලා තමයි මේ දේවල් අරගෙන එන්නේ නැතුව මේ ආවට ගියටවත් කට තියෙන පළියට කියනවත් නෙවෙයි. ඉතින් අර කෘතිම රත්තරන් සෑදීමේ කතාව කියන්න කියලා ගොඩක් දේවල් කියවුණා. ඉතින් මම කැමති වෙලාවක මම ලයිව් එකක් එන්න ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් ඒ කියන්නේ මේ වගේ එකක් ගැන කතා කරනකොට මට දිගට ඒ ඔස්සේ කියලා දෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සීක්‍රට් ජර්නි කියන පිළිම දාගැබ වස්තුවල සුදු ප්‍රමාණයක් එතනම තේ විකුණන් කැමරට නෙමෙයි ශක්ති ස්ථානයට ගෙන්වා ගැනීමට සහ නොපෙන්න බලවේග වලට වන්දනාමාන කිරීමට සඳහා කියලා කියනවා. මේක දාගැබ් වලට කතාව අයිති. නමුත් පිළිම සහ අනිත් දේවල් ගැන මට හරියට කියන්න බෑ. මොකද මම දැකලා තියෙනවා හාරපු පිළිම. හැබැයි හාරපු පිළිම එක නිදාන් කරන්න බෑ. ඒ කියන්නේ හරි විදිය මෙහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට ඒ කියන්නේ ඉතිහාසයේ නෙවෙයි මේ වෙනකොට ඒක අර පුරුද්දක් කරගෙන තියෙනවා. දැන් අපි දාගැබක් නිර්මාණය කරනකොට දාගැමේ හතරස් කොටුවට යටින් ධාතු ගර්භය කියලා එකක් හදලා ධාතුන් තැම්පත් කරනවා. ඉතිහාසයේ ඕක තිබ්බේ උඩ නෙවෙයි. ඕක තිබ්බේ ගොඩක් එහාට. ඊටත් අමතරව දැන් ඒ අර නිදාන් කිරීමේ සිද්ධිය දැන් ඇවිල්ලා තිනවා. පිළිම වහන්සේ කෙනෙක් හැදුවත් දැන් මොනහරි තැම්පත් කරනවා කියන මට්ටමට. නමුත් සාමාන්‍යයෙන් ඉතිහාසය ගත්තාම පිළිම ඇතුලේ, ඒ කියන්නේ බුදු පිළිම ඇතුලේ විශේෂයෙන්ම දේවල් තැම්පත් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මැණික් හෝ වෙනත් දෙයක් තැම්පත් කරන්නේ නැහැ. ඒ ඉදිරියෙන් තැම්පත් කරන්නේ මොකද හේතුව ඕක වන්දනාමාන කරන්න අර කතාව හරි. ඒ කියන්නේ දාගැබ් වල වස්තු ප්‍රමාණයක් ඇද නමුත් විකුණන් කියවන්නේ මේ ශක්ති නියමිත ස්ථානයට ගෙන්වා ගන්න කියන එක. මේ ශක්තියින් ගෙන්නා ගන්නේ බුදුරජාණන් වහන්සේ ආසන්නයට පමණයි. ඒ ඇරෙන්න මේ ඇඟ ඇතුලෙන් තැම්පත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද පිළිම කියන එක බැහැර කරන්න වෙනවා. දාගැබ් හරි. දාගැබ් වල එහෙම තියෙනවා. හීන පලාපල කියලා එකකුත් තියෙනවාද අද ඇහුවේ කියන. සිහින පලාපල නෙමෙයි ශාස්ත්‍රයේ ස්වප්න පලාපල ශාස්ත්‍රය කියන එක. ස්වප්න පලාපල කියන ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා මේක අහන්නේ තාරුක ශිහාන්. ස්වප්න පලාපල කියන ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා ස්වප්නයක් දකින්න ඕනේ හෝරාවක්. ඒ හෝරාව ඇතුළත ඔබ දකින ස්වප්නය දකින විටදී ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යම් මට්ටමක පැවතීද කියන එක අදාළයි. ඒ පවතින මට්ටමේදී ඔබ දැකපු ඒ සිහිනය සැබෑවක් වෙනවාද වෙනවා නම් කොච්චර කාලයකින්ද කියන එක ගැන ලොකු විස්තරයක් තියෙන ශාස්ත්‍රයක් තමයි ස්වප්න බලාපොළ ශාස්ත්‍රය කියලා කියන්නේ. ඖෂධ ශාස්ත්‍රය ගැන ඉදිරියේදී කරනවාද කියලා අහනවා. ඖෂධ ශාස්ත්‍රය ගැන දැනට පුස්කොළ පොත් කීපයක් පරිවර්තනය වෙමින් පවතිනවා. පරිවර්තනය කරගෙන යනවා මේ අර ටිකක් වැඩ ගොඩක් එක්ක අස්සි මත් ටිකක් කරන්න අමාරුයි මේ පරිවර්තන කිරීම වැඩ. මොකද අකුරක් නෑර කරන්න ඕනේ. ඒක ටිකක් කරදරයි. සහ කරපු ඒවා ටිකකුත් තියෙනවා. ඉතිහාසයෙන් ගෙනාවු පොත් ටිකකුත් තියෙනවා. ඖෂධ ශාස්ත්‍රය ගැන, ඖෂධ වේදය ගැන, විශ්වවිද්‍යාව ගැනත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගුඩ් වැඩක් නැතුව වැඩක් කරන්න බැරිද? වෙදෙක් නැතුව වැඩක් කරන්න බැරිද කියලා අහනවා. ගොඩක් මුකුත් කරගන්න බැරි. මිද්දු ඉන්නේ කියන මෙහෙමයි. සමහර මං අද වතුල එපිසෝඩ් එක කියගෙන යනකොට මං කිව්වා වෙදෙක් ඕනේ සමහර වැඩ තියෙනවා වැඳගෙන ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා ගන්න ඕනේ වැඩත්. ඒකින්ද වෙද්දුම මත ඉන්න එපා. හැබැයි වෙද්දු නැතුව ගන්න බැරි වැඩක් තියෙනවා.
ඒකත් මතක තියාගන්න. මේ හැම දෙයක්ම අදාළනේ ලකුණටත් වස්තුවටත් වස්තුවේ අයිතිකරුවටත් මෙතෙක් ඒ වස්තුව ආරක්ෂා කරේ කවුද කියන එකත් මතක. එහෙම නැතුව මේ වෙදෙක් ඕනද නැද්ද වැඩකට වෙදෙක් ඕනෙමද ඒක තීරණය කරන්න බෑ. වැඩි මොකද්ද කියලාවත් දන්නේ නැත. මොනවා හරි නිධානයක් තැම්පත් කරලා තියෙනවා නම් ඒ තැම්පත් කළ පෙර අයිතිකරු කවුද? උදාහරණයක් විදිහට පරාක්‍රම බාහු නම් පරාක්‍රම බාහු. ඊට පස්සේ ඒ වස්තුව රැක ගැනීමට ඉතිහාසය ගත කළේ කවුද? ඒ කියන්නේ පරාක්‍රම බාහුගෙන් පිය පරම්පරාවද පුතු පරම්පරාවද? ඒ කියන්නේ මේ මව් පරම්පරාවද කියන්නේ. ඊට පස්සේ එසේනම් ඒ වස්තුව ආරක්ෂා කරගන්න කවුද මෙතෙන්ට බන්ධනය කරලා ඉන්නේ? බන්ධනයක් හරි මොකක් හරි ආරක්ෂාවට බාර දීලා හරි බාරයක් හරි මොකක් හරි වෙලා ඉන්න දෙවි දේවතාවුන් වහන්සේ හෝ අරගෙන ඉන්න යක්ෂයා කවුද? ආරක්ෂාව මොකක්ද? ඒ කියන්නේ නොපෙනෙන බලවේග තුල තියෙන පවතින ආරක්ෂාව මොකක්ද? මේ පවතින ආරක්ෂාව යටතේ අපි මේක ගන්නවා නම් අපි ඉටු කළ යුතු කාරණා මොනවාද? ඒ කියන්නේ මේක ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් ඉටු කරන්න ඕන කාරණාවක් තියෙනවා. මම අර කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ප්‍රධාන අරමුණ ඉටු වෙන්න ඕනේ. නිදහනයක් වලල්ලලා තියෙනවා නම් කවුරු හරි රජ කෙනෙක් හරි පුද්ගලයෙක් හරි මොකෙක් හරි මේ වලල්ලා තියෙන කාගේ ඌ වලල්ලන්නේ අරමුණකින්නේ. මම මේක අරගෙන මේ දේ කරනවා කියන අරමුණන්නේ. අන්නේ මේ දේ කරනවා කියන අරමුණ ඒ දේ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වස් වදිනවා. ඔය කොච්චර වස් කොහොම ගැපුවා කිව්වත් පුතා ඇත්ත කතාව වස් වදිනවා. ඒ කියන්නේ සමහරව ඉන්නවා නිදන් ගන්නවා නිදන් අරගෙන වස් කැපුවාම හරි කියනවා වස් කැපුවත් අර දේ නොවුනොත් කියන්නේ ප්‍රමුඛ කාරණාව නොවුනොත් අනිවාර්යෙන් වස් වදිනවා. ඒක අද හෙට වෙන දෙයක් නෙමෙයි. ඔබට ජීවිත කාලේ අවසානයේදී දෙනවා. දැන් ඔබ අද නිදහනයක් යම් කිසි ගත්තා නම් ඔබ ඒකට ගිහලා වස් කපනවා. වස් කැපුවාට පස්සේ ඔබ දිහා යම් පුද්ගලෙක් නිකන් අධ්‍යයනය කරනවා කියලා හිතා ගන්න. CCTV කැමරා එකක් හයි කරලා තියනවා කියලා හිතන්නකෝ. මේ පුද්ගලයා ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඔබ මොනවද කරන්නේ? මේ සල්ලි වලට මොකද කරන්න කියලා බලාගෙන ඉන්නේ. ටික කාලයක් ඉන්නවා බලාගෙන. මොකද වෙන්නේ? මූ දැන් කරයි කියලා. වෙන්නේ නැතුවම තියෙන ඒවා පොඩ නැති කරන්න පටන් ගන්නවා. නැති කරනවා කියන්නේ දුකක්. නැති වෙනවා කියන්නේ දුකක් නේ. යම් දෙයක් අපිට ලැබෙනවා කියන්නේ සතුටක් වගේ. යම් දෙයක් අපිට නැති වෙනවා කියන්නේ දුකක්. ඒක බුදුදහමනේ. ඒතර මේ දේවල් නැති කරලා දුක දෙනවා. දුක දීලා අවසානයේදී ඔබ වයෝවෘද්ධ වුණාම නැත්තම් පරිගන්න පුළුවන් යම්කිසි සීමාවකට ආවහම ඒ කියන්නේ හදිස්සි අනතුරක් හරි නැත්නම් වයෝවෘද්ධ වෙලා එකතෙන් ඉන්න අවස්ථාවක හරි අර බලවේගයට ශක්තිය ලැබෙනවා. ඔබට කරන්න ඕනේ දේ කරන්න. උදාහරණයක් විදිහට හිතන්න. ඔබ මරණ මංචකයේදී යම් භූතාත්මයක්, පෙරේතාත්මයක් හරි යක්ෂාත්මයක් හරි ඇවිල්ලා හොල්මන් කරොත් ඔබට නිවැරදි සිහියකින් මරණය කරා යන්න පුළුවන්ද? අපි දන්නවා අර්චුත්තිසිත කියලා කියන්නේ මරණ මොහොතේ පහළ වෙන සිතෙන් ඊගාව භවය පටන් ගන්නවා කියලා කියනවානේ බුදුදහම. එතකොට මරණ මංචකයේදී ඇවිල්ලා හොල්මන් කරොත් එහෙම ඔයාට පුළුවන් වෙනවද ඊගාව භවය හොඳට පටන් ගන්න? එතකොට නිදානයක් අරගෙන ලබනාත්මෙත් කෙලව ගත්තා වගේ සීන්නන්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රමුඛ කාරණා වෙන්න ඕනේ. අපි දකිනවා අද වෙනකොට මහා ලොකු කෝටිපතිව වැජබෙනවා. ලොකු දේවල් අරගෙන. හැබැයි වස් කැපුවා අරක කරා මේක කරා කියලා කියනවා. හැබැයි කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ ඒදී ගත්තනේ. ගත්තනම් ප්‍රමුඛ කාරණා ඉෂ්ට වෙලා නැත්තම් ඔබ අදත් බය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ නිධානයක් අරගෙන යම්කිසි ප්‍රමුඛ කාරණාවක් කරලා නැත්තම් ඒ කියන්නේ නිධානයෙන් ඉටු විය යුතු කාරණාව ඔබ ඉටු කරලා නැත්තම් මතක තියාගන්න මරණ මංචකයත් ඔබට ෂුවර් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ප්‍රමුඛ කාරණාව කරන්න. ඔබ දැනට එහෙම නිධානයක් ගත්ත කෙනෙක් නම් ඒ අරගත් එකෙන් ඔබ ප්‍රමුඛ කාරණාවක් කරලා නැත්තම් ප්‍රමුඛ වෙන කාරණාව කරලා නැත්තම් මතක තියාගන්න මොකා මොන විදිහට ආරක්ෂා දැම්මත් මොකාගෙන් කොයි විදිහට ආරක්ෂා වෙන්න හැදුවත් අවසන් මොහොත දක්වාම ඔබට අවදානමක් තිබෙන බව මතක තබා ගන්න. ඉතින් එහෙමනම් අද ඉවරයි. මම ගොඩක් දේවල් කියලා දුන්නා කියලා මම හිතනවා. මේට අමතරව කමෙන්ට් වල උත්තර නැති කමෙන්ට් හම්බෙන්නේ නැති ඒවා තියෙනවා නම් අපව ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ ෂෙයා කරන්න යාළුවෝ අතරේ. ඉතින් අද ගොඩක් වෙලා කතා කරා. ගොඩක් ස්තුතියි හැමෝටම. ජය ජය වේවා.